සුබ දවසක් ඔබ සියලු දෙනාට. අදත් මම ඔබ හමුවන්නේ අමරණම් මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ. ඉතින් අද මම කතා කරන්න හිතුවා තවත් එක්තරා මේ බරපතල රෝගී තත්ත්වයක් සම්බන්ධව. මේක ඇත්ත වශයෙන්ම අපේ රටටම ලොකු ව්‍යසනයක් වෙලා තියෙන රෝගී තත්ත්වයක්. ඉතින් අපි දන්නවා අපි කුඩා කාලේ ඇත්ත වශයෙන්ම මෙවැනි රෝග එච්චර තිබුණේ නැහැ. දැන් ඊටාම බහුලව අපිට දකින්න පුළුවන් මෙවැනි රෝග. ඉතින් එම රෝගී තත්ත්වය මොකක්ද? මේ වකුගඩු දියවීමේ රෝගී තත්ත්වය. වකුගඩු නරක් වීමේ රෝගී තත්ත්වය. අපි බලමු මේ වකුගඩු නරක් වෙනවා කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ වකුගඩුව නරක් වෙනවා කියලා කියන්නේ අත වශයෙන්ම මේ වකුගඩුවේ ක්‍රියාකාරීත්වය මුලින්ම අඩපණ වෙලා ඊට පස්සේ මේ වකුගඩුව ක්‍රියාත්මක වෙන්නේ නැති තත්වයට යනවා. ක්‍රියාත්මක වෙන්නේ නැති තත්වයටපත් වෙනවා. වකුගඩුව ඒ වකුගඩුවේ කරන කාර්යය සම්පූර්ණයෙන්ම අඩාල වෙලා යනවා. ඉතින් අපේ සිරුරේ අපි දන්නවා මේ වකුගඩු දෙකක් තියෙනවා දෙපැත්තේ. විශේෂයෙන්ම මේ ශරීරයේ තියෙන ඉතාමත්ම වැදගත්ම අවයව වලින් එකක් තමයි මේ වකුගඩු කියලා කියන්නේ. අපි ඉන්නට අත තියාගත්තොත් ඉන්නට සාමාන්‍ය වැඩි හිතන්නේ නැතුව ඉන්නට අත තියාගත්තොත් එතකොට මහපැටගෙල්ල පිහිටන්නේ යන්නේ වකුගඩුව උඩ. ඒ කියන්නේ තුනට ආශ්‍රිතව තමයි මේ වකුගඩු දෙක තියෙන්නේ. ඉතින් බඩේ පැත්තෙන් ගත්තොත් අත වශයෙන්ම බඩවැල් වලට යටින් තියෙන්නේ මෙම අවයවය. මේකේ ක්‍රියාකාරීත්වය තමයි අපේ ඇඟේ පරිවෘත්තීය ක්‍රියාවලීන් වලින් සෑදෙන අපද්‍රව්‍ය පෙරලා අයින් කරන එක. ඇඟේ තියෙන අපද්‍රව්‍ය අයින් කරන ප්‍රධානම අවයව වලින් එකක් තමයි අක්මාව හැරුණාම වකුගඩු කියලා කියන්නේ. ඉතින් අපි දන්නවා මේක සිද්ධ වෙන්නේ මේ මුත්‍රා හරහා තමයි මේක සිද්ධ වෙන්නේ. මුත්‍රා වලින් පෙරිලා යන ගොඩක්ම ඇඟේ හැදෙන අපද්‍රව්‍ය විශේෂයෙන්ම අපි දන්නවා මේ ඇඟේ පරිවෘත්ති ක්‍රියාවලියේදී මේ යූරියා කියලා කොටසක් හැදෙනවා. අපි ඒක මයින්ඩ් පුළුවන් බ්ලඩ් යූරියා ලෙවල් එක කියලා. බ්ලඩ් යූරියා කියලා කොටසක් හැදෙනවා. මේ කොටස සුද්ධ වෙලා යන්නේ නැහැ සිරුරු ලෙවල් එකතු වෙනවා. එකතු වෙලා මොකද සිද්ධ වෙන්නේ? අනිත් අවයවත් හානියටපත් වෙනවා මේක කාලයක් ගත වුණාට පස්සේ. ඉතින් මේ වකුගඩුවක් නරක් වෙන්න හේතු වෙන වකුගඩු ක්‍රියාකාරීත්වය අඩාල වෙන්න හේතු වෙන කරුණු කාරණා රාශියක් තියෙනවා. ප්‍රධානම රෝග තමයි වකුගඩුවක් නරක් වෙන්න. ප්‍රධානම රෝගය තමයි මේ දියවැඩියාව කියන රෝගී තත්ත්වය. පාලනය නොවුණු දියවැඩියා රෝගී තත්ත්වයේදී ඉක්මනින් වකුගඩු වලට බලපාන්න පුළුවන්. දියවැඩියා රෝගී තත්ත්වය පාලනය වුණත් යම්කිසි කාලයක් ගත වුණාම අවුරුදු 10ක් 15ක් යනකොට අන්න එතකොටත් වකුගඩු වලට බලපාන්න පුළුවන්. ඒ වගේම තමයි අධික රුධිර පීඩනය කියන රෝගී තත්ත්වය. අධික රුධිර පීඩනය හරියට පාලනය කරගෙන නොතිබුණොත් ඉක්මනින්ම හානියටපත් වෙන අවයවයක් තමයි මේ වකුගඩු දෙක. ඉතින් ඒ රෝගී තත්ත්ව දෙක තමයි ප්‍රධාන රෝග. ඒ වගේම ඒව හැරුණාම වකුගඩු වල බලපාන තවත් රෝග ගණනාවක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අද අපි දකින අපේ රටේ අපි දන්නවා මේ වකුගඩු රෝගීන් බහුල වෙලා තියෙනවා. ඉස්සර අපි කතා කළේ මේ රජරට වකුගඩු රෝගය කියලා. රජරට සොයාගන්න බැරි හේතුවක් තියෙන වකුගඩු රෝගය කියලා. නමුත් දැන් අපි දන්නවා එම තත්ත්වය රජරටට පමණක් සීමා වෙලා නැහැ. මුළු ලංකාවට මේක බලපාලා තියෙනවා. මේ වකුගඩු රෝගීන් දිවයිනේ සෑම පැත්තකම අපි දකිනවා. ඉතින් ඒකට හේතුවක් හොයාගන්න බැරි එකට දාලා තියෙන්නේ CKDU කියලා, chronic kidney disease with unknown origin කියලා. අන්න ඒ විදිහට තමයි CKDU කියලා තමයි දාලා තියෙන්නේ. ඉතින් CKD කියන්නේ chronic kidney disease, නිදන්ගත වකුගඩු රෝගය. හේතුවක් සොයාගන්න බැරි වකුගඩු රෝගයට අපි කියනවා CKDU, chronic kidney disease with unknown origin. ඉතින් ගොඩාක් වකුගඩු මේ වල ප්‍රශ්න එන්න හේතු ගණනාවක් තියෙනවා. අපි සරලවම ගත්තොත් විශේෂයෙන්ම මේ දියර වර්ග පානය අඩු වුණාම, විශේෂයෙන්ම ජලයේ පානය අඩු වුණාම මේ වකුගඩු දෙක රෝගී වෙන්න පුළුවන්. ඉතින් අද හුඟක් අය කාර්යබහුල නිසා සමහර විට කණ්ඩ බොණ්ඩවත් මතක නැහැ. එතකොට මේ වකුගඩු දෙක වැඩ කරන්න විදිහක් නැහැ මේ ජලය නැති වුණාට පස්සේ. මොකද අර ලේ සුද්ධ කිරීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්න මේ ජලය හොඳට අත්‍යවශ්‍යයි. ඉතින් ඒ වගේම තමයි අපි භාවිතා කරන විශේෂයෙන්ම රසායනික ද්‍රව්‍ය. ඒක තමයි ප්‍රධානම හේතුව. දැන් අපි දාලා තියෙනවානේ මේ unknown origin කියලා හේතුවක් නැති වකුගඩු රෝගය කියලා. ඒ දාලා තියෙන්නේ හරියටම නිශ්චිතව කියන්න බැරි නිසා. නමුත් ඒ වුණාට මේක අපිට බොහොම තදබල විදිහටම අපිට
මේකට හිතන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම අපි කන කෑම බීම වල තියෙන රසායනික ද්‍රව්‍ය. විශේෂයෙන්ම කෘමිනාශක, වල්නාශක, ඒ අරුණහම කල් තියා ගන්න දාන ප්‍රිසර්වටිව්ස්, ඒ වගේම වර්ණකාරක, ඒ වගේ හේතු රසකාරක, ඒ වගේ ගොඩාක් ගණනාවක් තියෙනවා මේ වගඩොල් නරක් වෙන්න හේතු වෙන මේවායි තියෙන රසායනික ද්‍රව්‍ය. ඉතින් අපි එදිනෙදා පරිභෝජනය කරන ආහාර ද්‍රව්‍ය ගත්තාම හැම එකකම මෙම ද්‍රව්‍ය අඩු වැඩි වශයෙන් තියෙනවා. ඉතින් මේවා සිරුරේ එකතු වෙනවා. මතක තියාගන්න ඕනේ සමහර රසායනික ද්‍රව්‍ය විශේෂයෙන්ම අපි කතා කරනවානේ මේ ජලයේ දිය නොවන දේවල් ගැන, විශේෂයෙන් බැරලෝහ කියලා જાතියක්. ඉතින් මේවැනි දේවලුත් අපේ සිරුරට මේ කැම බීම හරහා එනවා. ඒවා ආපුහම මොකද්ද සිද්ධ වෙන්නේ? මේ වකුගඩු වලින් පෙරලා අයින් කරන්න බැරි වෙනවා. අපි දන්නවා මේ වකුගඩුවක් කියලා කියන්නේ ෆිල්ටර් එකක්, පෙනේරයක් වගේ එකක්. මම මගේ එක වීඩියෝ එක මම මේවා විස්තර කරලා තියෙනවා. විශේෂයෙන් මයික්‍රෝ ඇල්බිමින් යූරියා ගැන කතා කරන වීඩියෝ එකේ මේ ගැන විස්තර කරලා තියෙනවා. ඒකත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් මේ වකුගඩුව කියන පෙරණ අවයවයට පෙරා ගන්න බැරි දේවල් සිරුරේ එකතු වුණාම, විශේෂයෙන්ම ලේවල එකතු වුණාම මේ වකුගඩුවට ඉතාම ඉක්මනින් හානි පැමිණෙනවා. ඉතින් අර බැරලෝහ කියන ඒවා එකතු වෙලා තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ඇලුමිනියම් කියන ද්‍රව්‍ය, සයනයිඩ් කියන ඒවා, ආසනික් කියන ඒවා මේ ඉතාම සුළු ප්‍රමාණවලින් සමහරට ලේවල එකතු වෙලා තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම රසදිය, කැඩ්මියම්, ඒ වගේ දේවල්, බෝරෝන්, ඒ වගේ මේ දේවල් මේ සිරුරේ ලේවල එකතු වෙන්න පුළුවන්. ඉතින් මේවා එකතු වුණාම අයින් වෙන්න විදිහක් නැහැ, ක්‍රමයක් නැහැ. ඊට පස්සේ වෙන්නේ අර අවයවය ඩැමේජ් වෙන යන එක. ඉතින් මෙවැනි හේතු රාශියක් තියෙනවා. ඒ වගේම තවත් මේ වගඩු සම්බන්ධව කතා කරනකොට ආරයට එන රෝග ගණනාවකුත් තියෙනවා. විශේෂයෙන්ම මේ පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් කියලා එකක් තියෙනවා. මේ වකුගඩුවේ මේ වතුර පෙච්ච බුබුලු වගේ හැදෙනවා. හැදිලා මේවා යම් කිසි කාලයක් යනකොට මේවා වැඩි වෙලා වකුගඩුවේ තියෙන ඒ පෙනේර වලට ඩැමේජ් එකක් සිද්ධ වෙනවා. එම රෝගය පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් කියන එක නම් ආරයට යන්න පුළුවන් එකක්. දෙමාපියන්ට තිබුණොත් දරුවන්ටත් එන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ ඇරුණාම දැන් මම කතා කරපු දේවල් වලට අමතරව තවත් වකුගඩු රෝග ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම කුඩා දරුවන්ට හැදෙන මම නම් වශයෙන් සඳහන් කරනවා නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් කියලා එකක් තියෙනවා. ඒ වගේම නෙෆ්‍රිටික් සින්ඩ්‍රෝම් කියලා එකක් තියෙනවා. අන්න ඒ වගේ රෝග හැදුනොත් කුඩා කාලේදී ඒවට හරි ප්‍රතිකාරයක් නොවැටුනොත් අන්න පසු කාලීනව මේ වකුගඩු වලට හානියක් සිද්ධ වෙලා වකුගඩු නරක් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර දැන් මේ විශේෂයෙන්ම මේ කුඩා දරුවන්ටත් වකුගඩු බද්ධ කරන්න යනවා. වකුගඩුවක් සොයාගන්න දැනීම් දාලා තියෙනවා. එතකොට සමහර අය පුදුම වෙන්න පුළුවන් ඒ දරුවන්ට මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. නමුත් වයසක් නැහැ වකුගඩුවක් ඩැමේජ් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ඩැමේජ් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද අවයව හරියට වැඩිලා නැති නිසා. නමුත් වකුගඩුවක් කුඩා දරුවන්ගේ මෙන්න මෙහෙම දේකුත් තියෙනවා. ඒගොල්ලන්ට අවුරුදු 4-5ක් යනකම් වකුගඩුව නැවත හැදෙන්න පුළුවන්. ඩැමේජ් එකක් වුණත් නැවත යථාර්ථත්වයටපත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් අපි දන්න විදිහට වැඩිහිටියන්ගේ වකුගඩුවක් නැවත යථාර්ථත්වයටපත් වෙන්න තියෙන හැකියාව හානියක් වුණොත් අඩුයි. අපි කියනවා මේ ඉර්රිවර්සිබල්, නැවත ආපසු ගන්න බෑ කියලා. ඉතින් වකුගඩුවක් ඩැමේජ් වෙගෙන එනකොට ඒකට හානි වෙගෙන අඳුර ගන්න පුළුවන් යම් පරීක්ෂණක් තියෙනවා. මම ඒක සඳහන් කරන්න. ඉතින් වකුගඩුව ගත්තාම වකුගඩුවේ තියෙන අර පෙනේර ෆිල්ටර් කරන්න කොටස්, එම කොටස් ඩැමේජ් වුණොත් ක්‍රමානුකූලව ඒ ෆිල්ටර්ස් ඩැමේජ් වෙලා ගිහිල්ලා ඒ ෆිල්ටර් වෙන ඒකක අපි කියනවා නෙෆ්‍රෝන්ස් කියලා. ඒ නෙෆ්‍රෝන්ස් ප්‍රමාණය නිශ්චිත අගයක් තියෙන්නේ වකුගඩුවක, නැවත සෑදෙන්නේ නැහැ වැඩිහිටියෙක්ගේ. ඉතින් මේ නෙෆ්‍රෝන්ස් ප්‍රමාණය ක්‍රමානුකූලව විනාශ වීගෙන යනවා. විනාශ වෙලා ගිහිල්ලා මොකද සිද්ධ වෙන්නේ? අර ෆිල්ටර් වෙන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඇඟේ විස ද්‍රව්‍ය එකතු වීමක් සිද්ධ වෙනවා. ඉතින් විශේෂයෙන්ම වැදගත් වෙනවා මේ දියවැඩියාව, එහෙම නැත්නම් අධික රුධිර පීඩනය, මේ කොලෙස්ටරෝල් තියෙන අය විශේෂයෙන්ම මේ වකුගඩු සම්බන්ධ පරීක්ෂණයක් කාලෙන් කාලෙට කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඉතින් වකුගඩුවක් මූලිකවම ඒකට බලපානවද කියලා, හානි වීගෙන එනවද කියලා රෝගයක් නිසා බලා ගන්න පුළුවන් පරීක්ෂණ තියෙනවා. මම කලින් කිව්වා වගේ අර මයික්‍රෝ ඇල්බිමින් කියන එක බලන්න පුළුවන්. ඒ වගේම වකුගඩුවේ ක්‍රියාකාරීත්වය බලන තවත් පරීක්ෂණ කීපයක්ම තියෙනවා. අපි කියනවා ඒකට රීනල් ප්‍රොෆයිල් එකක්. එහෙම නැත්නම් කිඩ්නි ප්‍රොෆයිල් එකක් බලන්න පුළුවන්. ඒකට අදාළ වෙනවා මේ බ්ලඩ් යුරියා කියන පරීක්ෂණය, ඒ වගේම සීරම් ක්‍රියැටිනින් GFR කියන පරීක්ෂණය, ඒ වගේම
serum electrolytes කියන පරීක්ෂණය. ඉතින් මේ වගේ පරීක්ෂණ ගණනාවක් තියෙනවා වගඩුවක් හානි වෙනවද කියලා බලන්න. ඒ වගේම අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කියන පරීක්ෂණය. ඉතින් ඒ වගේ පරීක්ෂණ ගණනාවකින් අපිට හොයාගන්න පුළුවන් මේ වකුගඩු වලට හානියක් පැමිණෙනවද කියලා. ඉතින් විශේෂයෙන්ම මේ වකුගඩුවක් මේ හරියට ක්‍රියාත්මක වෙනවද කියලා මේ පරීක්ෂණ වලින් අපිට අල්ලගන්න පුළුවන්. ඉතින් වකුගඩුවක් මේ හානි වීගෙන එනකොට අපිට අඳුර ගන්න පුළුවන් මේ සීරම් ක්‍රියැටිනින් සහ GFR කියන පරීක්ෂණ මගින්. මේ පරීක්ෂණ දෙක එකට යන්නේ ගොඩක් වෙලාවට. ඉතින් අපි සාමාන්‍ය විදිහට කතා කරනවා නම් මේ GFR කියන එක තියෙන්න ඕනේ සාමාන්‍ය 60ට උඩින්. ඒකෙන් කියන්නේ glomerular filtration rate කියලා අත් වශයෙන්ම මේ ෆිල්ටර් වෙන එක ගැන අදහසක් තමයි එකකින් ගන්න පුළුවන්. ඒකම අපි බලනවා සීරම් ක්‍රියැටිනින් කියන කොටස මේ රුධිරයේ කොච්චර දුරට තියෙනවද කියලා. මෙම කොටස සාමාන්‍යයෙන් අපි ගන්න 1.2 1.3 දක්වා තමයි උපරිම. ඉතින් මේකේ සුළු වෙනසක් පවා ඊටාම වැදගත් වෙනවා දශමික වෙනසක් පවා ඊටා වැදගත්. එතකොට මේ GFR කියන එක ගොඩක් වෙලාවට වගඩු නරක් වීගෙන යනවා නම් බැහැගෙන යනවා. ඉතින් ඒකෙන් අපිට අදහසක් ගන්න පුළුවන් වගඩු වලට වෙන හානිය පිළිබඳව. ඉතින් මේ GFR කියන එක බැහැගෙන යනකොට අපි දන්නවා මේ වගඩු ඩැමේජ් වෙගෙන හානි වීගෙන යනවා කියලා. මේක 15 දක්වා බැස්සොත් අපි කියනවා වගඩු දිය උණයි කියලා. අන්න එවැනි තත්වයකට එනකොට ඉතින් රෝගියාට වකුගඩු නරක් වීමේ රෝග ලක්ෂණ පහළ වෙනවා. මේකේ ප්‍රධාන ලක්ෂණ තමයි රෝගියා ඉදිමෙන එක විශේෂයෙන්ම දෙපා ඉදිමෙනවා, ඊට පස්සේ මූණ ඉදිමෙනවා, ඊට පස්සේ බඩ ඉදිමෙන්න පුළුවන්. ඒ වගේම බඩේ වතුර ඇති වෙන්න පුළුවන්. ඒ වගේ රෝග ලක්ෂණ ගණනාවක් ඉනවා. රෝගියාට කැම කන්න බෑ, රෝගියාගේ ලේ ප්‍රමාණය අඩු වෙනවා. රෝගියාට අලස ගතියක් එනවා, කිසිම උනන්දු ගතියක් නැහැ, වැඩක් කරන්න කන්න බෑ. සමේ වර්ණය වෙනස් වෙනවා, ඒක කසන්න ගන්නවා. ඉතින් මේ ගණනාවක් රෝග ලක්ෂණ ඇති වෙනවා. ඉතින් GFR එක 15ට විතර බැහැගෙන එනකොට ඉතින් වෛද්‍යවරු දෙන උපදේශ තමයි මේ වගඩුවක් බද්ධ කරන්න සිද්ධ වෙනවා. ඒකට ලෑස්ති වෙන්න කියන එක. ඉතින් එතෙන්දී වගඩුවක් හොයා ගන්නවා වගේම තවත් මේ රෝගියා සූදානම් කරන්නත් ඕනේ වගඩුවක් බද්ධ කරන තත්වෙට. ඉතින් එතෙන්දී යම් ක්‍රියාමාර්ග තියෙනවා. ඒ සිද්ධ කරන. ඉතින් ඒවා කතා කරන්න ගොඩක් කතාව දිග වෙනවා. අපි ඒක වෙනත් වීඩියෝ එකකින් තව පැහැදිලි කරගමු. ඉතින් යම් කිසි වෙලාවක මේ GFR කියන කොටස ඒ අගේ බැස්සොත් 5ට අපි කියනවා වගඩු සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා තියෙන්නේ කියලා. ඉතින් එවැනි තත්යකටපත් වෙනකොට රෝගියාව අපි දන්නවා ලේ සුද්ධ කරන්න ඕන. අපි කියනවා ඩයලිසිස් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මෙවැනි අවස්ථාවකටපත් වෙනකොට රෝගියාගේ මනසත් ගොඩක් දුර්වල තත්ත්වයකටපත් වෙනවා. මොකද රෝගියාට සුවයක් නැහැ. ලේ සුද්ධ කරන්න සිද්ධ වෙනවා. ඒගොම වගඩුවක් බද්ධ කරන්න යන්න ඕනේ. ඒකට වගඩුවක් සොයා ගන්න ඕනේ. ඒ වගේම ලොකු වේදමක් දරන්න සිද්ධ වෙනවා. එදිනදා කාර්ය කරගන්න බෑ. ඉතින් ගැටලු ගොඩයි. මේ වගේ රෝගියෙක් පවුලක ඉන්නවා නම් පවුලටම ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. රෝගීන් සම්බන්ධව. ඉතින් ඒක නිසා මේ වගඩු දෙක පරිස්සම් කරගන්න අපි උත්සාහ කරන්න ඕනේ. අපි හැමතිස්සෙම මේ හෘද වස්තුව ගැන විතරක්ම අවධානය යොමු කරලා හරියන්නේ නැහැ. ගොඩක් අය හිතන්නේම බොහෝ දුරට මේ හෘද වස්තුව ගැන මේ වගඩු දෙක ගැන ගොඩක් අයට හිතෙන්නේ නැහැ වැදගත් අවයවයක් කියලා. ඉතින් ඒක නිසා ඒ ගැන ඉතාම උනන්දුවෙන් කටයුතු කරන්න ඕනේ. වගඩුවට හානි වෙන දේවල් නොකා නොබී ඉන්න ඕනේ. ඒ වගේම රෝග තියෙනවා නම් වගඩු වල බලපාන හොඳට පාලනය කරගන්න ඕනේ. ඒ අදාළ පරීක්ෂණ කාලෙන් කාලට සිද්ධ කරන්න ඕනේ. ඉතින් මේ තමන්ගේ ජල පානය කරන ඒවා නිරන්තරයෙන්ම සිද්ධ කරන්න ඕනේ. වගඩු වල ජලය නිතර අවශ්‍යයි හොඳට. ඉතින් ඒ වගේ තමන්ගේ පුරුදු හදා ගන්න ඕනේ. අපි අනිත් රෝග වලින් වළකිනවා වගේම මේ ගැනත් හොඳ උනන්දුවකින් කටයුතු කරන්න ඕනේ. ඉතින් වගඩු දෙකක් තියෙනවා අපි දන්නවා සාමාන්‍ය කෙනෙක්ගේ. කලාතුරකින් අය ඉන්න පුළුවන් උපත්තියෙම එක වකුගඩුවක් තියෙන. අපි දන්නවා වකුගඩු දෙකක් තිබ්බට එක වකුගඩුවකින් උනත් මේ ජීවත් වෙන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව අපේ ජීවිත කාලෙම ඒක පරිස්සම් කරගත්තොත් කිසි අවුලක් නැතුව ඉන්න පුළුවන්. හැබැයි ඉතින් වකුගඩුව බද්ධ කරනකොට කොයි වෙලේවත් වකුගඩු දෙකක් බද්ධ කරන්නේ එකක් තමයි බද්ධ කරන්නේ. එම වකුගඩුව බද්ධ කළාම ඒක හොඳට මැච් වුණොත් අපිට අපේ ජීවිතය ගෙනිය ගන්න පුළුවන් යම් කිසි කාලයක්. හැබැයි සමහර වෙලාවල් තියෙනවා මේ වගඩුව 100% ගැලපුණ නැත්තම් කාලයක් යනකොට වගඩුව ඇඟෙන් ප්‍රතික්ෂේප වෙනවා. අන්න එතකොට නැවත වගඩුවක් බද්ධ කරන්න සිද්ධ වෙනවා. ඉතින් කෙසේ වුණත්
මෙවැනි රෝගීන් යම් ඖෂධ භාවිතා කරන්න වෙන ප්‍රතිශක්තිය අඩු කරන ඖෂධ. ඉතින් එම ඖෂධ භාවිතා කරනකොට වෙනත් රෝග හැදෙන්න පුළුවන්. විශේෂයෙන්ම ක්ෂය රෝගය වගේ දේවල් හැදෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් නියුමෝනියා වගේ රෝග හැදෙන්න පුළුවන්. ඉතින් එවැනි ගැටලුත් තියෙනවා. ඉතින් වගුඩක් බද්ධ කලයි කියලා අපිට සාමාන්‍ය ජීවිතය ලොකුවට ගත කරන්න බෑ. ජීවිතේ ගෙනිය ගන්න පුළුවන් බැරි නෑ, රැකියාව කරගන්න පුළුවන්. නමුත් අපිට සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක් වගේ ඉන්න බෑ. ඉතින් කෝකටත් එවැනි තත්වයකින් එවැනි තත්වයකට අනේක වළක්ව ගන්න එක තමයි මූලිකවම කරන්න ඕනේ. එතෙන්ට ගිය කෙනා විඳින දුක එයා තමයි දන්නේ. ඉතින් වෛද්‍යවරුන්ටත් පේනවා ඇත්ත වශයෙන්ම. ඉතින් මේක ලොකු කතාවක් ඇත්ත වශයෙන්ම වකුගඩු නරක් වෙනවා කියන එක. ඉතින් මේ වකුගඩු නරක් වීමේ රෝගය තියෙන කෙනෙක් පාවිච්චි වෙන්න ඕනේ කොහොමද කියන එක අපි නැවත වෙනත් වීඩියෝ එකකින් කතා කරමු. ඒක ඉතාම වැදගත්. මොකද රෝගීන් ඖෂධ පානය විතරක් නෙමෙයි අපේ පැවැත්ම කොහොමද හදාගන්නේ? වකුගඩු රෝගයක් තියෙන කෙනෙක් කොහොමද වකුගඩු දෙක ආරක්ෂා කරගන්නේ? නිරෝගී පුද්ගලයා වකුගඩු දෙක ආරක්ෂා කරගන්න මොන ක්‍රමයේද පාවිච්චි කරන්න ඕනේ? මොන ක්‍රමවේදයද? කනමුළු දේවල් කොහොමද වෙන්න ඕනේ? අපි විස්තරාත්මකව ඒ ගැන කතා කරමු අපේ ඊළඟ දෙවන වීඩියෝ එකකින්. ඉතින් අදත් මම සමගන්නවා අමරනා මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ අපි නැවත මුණ ගැසෙමු අලුත් දෙයක් සමග. සුබ දවසක් ඔබ සියලු දෙනාට.